නැවතත් ඔබ බ්‍රහස්පතින්ද්‍ර පියුම්බෙලත් එක්ක එකතු වෙන්නේ. ඇවතුම් පැවතුම් වල වෙනසක් ඇති කරගෙන බලන්න අපිට කොතරම් සාර්ථකව ගමනක් යන්න පුළුවන්ද කියලා නේද? කන බොන කෑම බීම කරන ක්‍රියාවන්, එතකොට කරන වැරදි ක්‍රියාවන් නිසා අපිට කොතරම් හානිකරදායි තත්ත්වයන් ඇති වෙනවද? ඉතින් නිරෝගීකම කියන්නේ බොහොම වටින සම්පතක් අපිට නේද? අපි මේ දවස්වල මේ කාල සීමාවේ නිරෝගීකම කියන එක පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වුණා. හැබැයි කොතරම් දැනුවත් කරත් කොතරම් දේවල් කිව්වත් සමහර වෙලාවට අපේ අතින් වෙන පොඩි අතපසුවීම් තුළින් අපේ නිරෝගීකම නැති වෙන්න ඕනතරම් අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වසංගත කාලයත් එක්ක මේ වසරත් මේ විදිහටම ගෙවිලා ගියා. අවුරුදු 2ක්ම ගෙවිලා ගියා. ඉතින් හැමදාමත් කිව්වේ පරිස්සම් වෙන්න, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේදය අනුගමනය කරන්න. ඔය කාරණාවන් තමයි කිව්වේ. ප්‍රතිශක්තිකරණ වර්ධනය කරන කෑම බීම ගන්න කියන කාරණාවන් ගැන මතක් කරා. අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දක් ලබන්න බොහොම සුළු කාලයයි තියෙන්නේ. ඉතින් ලබන අවුරුද්දවත් නිරෝගීව ඒ වගේම සාර්ථකව ජීවිතේ යහපත් කරගෙන ඇවතුම් පැවතුම් හොඳ ආකාරයට තියාගෙන ඒ ජීවත් වෙන්න සාර්ථකත්වයට යන්නට ඔබට අත්ලක් වන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේදී මේ අපි ඒ වෙනුවෙන් තමයි අද දවසේදී ඔබත් එක්ක දැනුවත් කරන්න සූදානම් වන්නේ ස්වර්ණ විශේෂාංකයෙන්. ආයුර්වේදයට අනුව අපිට වසර ගණනාවක ඉතිහාසයක් තියෙන දේශීය අපේ ආයුර්වේදයට අනුව ඔබව දැනුවත් කරන්න සූදානම් ඇවතුම් පැවතුම් වල වෙනසක් ඇති කරගන්නේ කොහොමද? කනක බොන කෑම බීම වල අපිට නිරෝගීකම රැකගන්න යහපත් විදියට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් සුපුරුදු ලෙසම අපිත් එක්ක කතා කරන්න මේ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමනි සුබෝදෑසනක්. වෛද්‍යතුමනි ඇවතුම් පැවතුම් ගැන නම් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා නේද? අපි යන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වෙලානේ තියෙන්නේ. ඉස්සර අපි දැකපු විදිහට අපේ ජීවිතවල තිබුණු දේවල් නෙමේ වර්තමාන වෙනකොට ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා තියෙනවා. නවීකරණය වෙලා තියෙනවා, තාක්ෂණ එකතු වෙලා තියෙනවා. අපි මැෂින් එකක් විදිහට තමයි ඉන්න පුරුදු වෙලා තියෙන්නේ නේද? ඉතින් මේ දේවල්ත් එක්ක අපිට දැන් මේ වසර දෙකම අපි කොවිඩ් කියන තත්ත්වයට එක්ක මේ වසංගතයත් එක්ක කතා කරා. ඇවතුම් පැවතුම් කොහොම නමුත් අපි සෞඛ්‍ය ක්‍රමවලට අනුව. ඉතින් ඒ නිසා ලබන වසරත් ආරම්භ වෙන ළඟයි. අපි මොන හරි මතක් කරන්න ඕනේ මේ වෙනස ඇති කරගන්න කොහොමද? මේ අපිට නරක අපි කියන පුරුදු නරක පුරුදු කොහොමද අපි තුරන් කරගන්නේ? සහ අපි මේ ඇවතුම් පැවතුම් වල තියෙන මේ හොඳ තත්ත්වය අපි ඇති කරගන්නේ කොහොමද? මම හිතන්නේ අපි කතා කරා හුඟක් මේ තිස්සර කීප සැරයක්ම නිරෝගී බව රැකගන්නේ කොහොමද? ආයුර්වේද මූලධර්ම අනුකූලව. ආයුර්වේද මූල ධර්මානුකූලව තියෙන ඒ උපදෙස් නැත්නම් ඒ ක්‍රියාකාරකම් ඒ කියලා තියෙන කරුණු පිළිපදිනවා නම් අපිට නිරෝගීභාවය ලබා ගන්න පුළුවන් කියන එක වඩාත්ම තහවුරු වෙච්ච අවස්ථාවක් තමයි මේ පසුගිය අවුරුදු දෙකකට වැඩි කාලයේ මේ රෝගය නිසා ඇතිවෙච්ච මේ වෛරස් රෝගය නිසා ඇතිවෙච්ච. එතනදී තහවුරු කරා මොකක් නිසාද මේක ඇති වෙන්නේ? මේකෙන් හානි වෙන්නේ කාටද? මේකෙන් වැඩිපුර පීඩාවටපත් උනේ එහෙම නැත්නම් මරණය වගේ ඒ වගේ බරපතල තත්ත්වවලටපත් උනේ කොහොමද? නැත්නම් මේ රෝගය නිසා ලොකු හානි අනුතුරු වලටපත් උනේ කොයි වගේ අයද කියලා බලපුවාම සහ ඒකෙන් හානිය අඩු වෙච්ච. එහෙම නැත්නම් රෝගය තරම් ලොකු දෙයක් හැටියට සිදුවේ බලපෑමක් කරේ නැති අයගේ බලපුවාමත් ඒ අයගේ ගත කරපු ජීවිතය, ඒ අයගේ රට ආහාර පාන රටාව, ඒ අයගේ මානසික ඒකාග්‍රතාවය ඔය කරුණු බලපුවාම ඒ සියල්ල ආයුර්වේදයේ මූලධර්ම සනාථ කරන හොඳම සත්‍යයක්. කෙනෙකුට අවශ්‍ය නම් ඇත්තටම මේක තමයි හොඳම දේ, හොඳම ඉදිරියට යන්නට අපිට ඉදිරියට යන්නට අවශ්‍ය බලධාරීන්ට විශේෂයෙන්ම ආයුර්වේද වගේ මේ කරුණු ටික හොයලා බැලුවා නම් ඒක රටට ලෝකෙට දෙන්නට පුළුවන්. මෙන්න මේ දේවල් තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ කරන්න. මේ දේවල් වලින් අපි පිටපනිනකොට තමයි අපිට මේ දේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ මෙතනදී විශේෂයෙන්ම මම හිතන්නේ අපි කලින් කතා කරා අපේ නිරෝගීභාවය රැකගන්නට. මොකද අපි මිනිස්සු ස්වභාව ධර්මයේ නිර්මාණය. අපි වෙනම ස්වභාව ධර්මයේ විදිහින් ගෙනල්ලා රොබෝ කෙනෙක් වගේ හදලා දාපු එකක් නෙමෙයි.
ස්වභාව ධර්මයේ විසින්ම මේ නිර්මාණය කරලා මේ ලෝකෙට එවලා තියෙනවා. ඇයි ස්වභාව ධර්මය කියන්නේත් ඒකමනේ. හුඟක් අය සමහරට මේ ස්වභාව ධර්මය කියලා කතා කරාට ස්වභාව දහම කියලා ඒ වගේ කතා කරාට මේකේ නියම අර්ථය දන්නේ නැහැ. ස්වභාව ධර්මය කියන්නේ තමන්ගේ මේ ස්වභාව ධර්මය කියන්නේ තමන්. තමන්ගේ භාවය තමන්ගේ ජීවත් වෙන ආකාරය කටයුතු කරන ආකාරය තමයි මේ ස්වභාව ධර්මයෙන් කියවෙන්නේ. ඉතින් ආයුර්වේදයේ කියන ඒක ඊටම පැහැදිලි සත්‍යයක්. වෙන කොහෙන්වත් ආපු දෙයක් නෙමෙයි. ඉතින් අපි ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරපු දේවල් අපි යන්නට ඕන ස්වභාව ධර්මයත් එක්ක. ඒ ස්වභාව ධර්මයේ තමයි අපි හැම වෙලෙම පාලනය කරන්නේ, අපිව රැකගන්නේ, සියල්ල කරන්නේ ස්වභාව ධර්මයෙන්. ඉතින් ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනකොට අපිට බොහෝ දේවල් අපිට ආහාර පාන වලින් ඒක අවගිපි ඇවතුම් පැවතුම් නැත්තම් ගති පැවතුම් මනස කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන කරලා තියෙනවා. එහෙම නැතුව අපි ඒකට පිට දේවල් විශේෂයෙන් ස්වභාව ධර්මයේ පිට කියන්නේ අපි නිර්මාණය කරන රසායනිකයන් පළමුවෙනි ගත්තොත් රසායනික අපේ ජීවිතයේ ඉක්මනින් අපේ ඒදා දවස සතුටු කරගන්නට නැත්නම් ඉක්මනින් දෙයක් කරගන්නට ආර්ථිකය ඉක්මනින් වඩා ගන්නට එහෙම නැත්නම් සමාජයේ අද දවස් ෂේප් කරගන්නට ඉක්මනින් ගියොත් යන්න වෙන ස්වභාව ධර්මයෙන් පිටට. හරි වයිතුමන අපි කතා කරමු. ඔව් දැන් මේ ස්වභාව ධර්මයෙන් පිට යන. ඔව් ස්වභාව ධර්මයේ කියලා ස්වභාව ධර්මයත් එක්කම යන ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕන කරන ආකාරය ඒකෙන් ඇතිවෙච්ච හානි වලට පිළිතුරු දෙන ආකාරයේ තියෙන වෛද්‍ය ක්‍රමය තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ. ආයුර්වේදය කියලා කියන්නේ ඒක විද්‍යාවක්. ඒකත් සයන්ස් එක. ඉංග්‍රීසියෙන් කිව්වොත් විද්‍යාව කියන්නේ සයන්ස් එක. එතකොට ඔය මේකත් අමුතු දෙයක් නෙමෙයි සයන්ස් එක. මේ ආයුර්වේදයේ කියන ස්වභාව ධර්මයේ විද්‍යාව තමයි මේ ඒ තියෙන කොටස් තමයි මේ විද්‍යාව කියලා වරින් වර එළියට එන්නේ මේ දේවල්. නමුත් අපි වෙලා තියෙන්නේ අපි සයන්ස් කියලා අලුතෙන් ආවොත් දෙයක් විතරයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි වැදගත්, ඒක තමයි ඉහෙළම කියලා පිළිගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද ඒ නිසා තමයි අපි මේ බරපතල අමාරු තත්වයකටපත් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ටික කියන්න ඕනේ. මොකද මේ ටික අපි අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ දැන් මේ වැනි දේවල් අපිට අතීතයේදී සිදු වුණා. මේ වගේ මේ වෛරස් රෝගත් ආවා. ඒ වගේ රෝග ඕන තරම් ආවා. එතකොට ඒ කාලේ අපි හරි දුක් විඳිනවා, පීඩා විඳිනවා. අපි ලොකු බරපතල තත්ත්වවලටපත් වෙනවා. හැබැයි ඊට පස්සේ අපිට ඒක එහෙමම අමතක වෙනවා. ඇයි අපි මේ තත්ත්වයටපත් උනේ? ඇයි අපි මේ දේවල් වළක්වා ගන්න අපිට බැරි වුනේ? ඒ දේ මුකුත් ඒ වෙලාවේ නෑ. අර වෙලාවේ ගොඩක් කෑ ගහලා අඬලා දොඩලා ඔක්කොම දේවල් වෙනවා. හැබැයි දැන් මේ සැරෙත් එහෙමයි වෙන්නේ. මේක ටික අඩු වෙලා ස්වභාව ධර්මයේ විසීම තමයි මේ වෛරස් රෝගයක් නැති කරන්නේ, අඩු කරන්නේ. ඒක කාටවත් අඩු කරන්න බෑ. වෛරස් රෝග කියන ඒවා ස්වභාව ධර්මයෙන්ම තමයි මිනිස්යාගෙන් නැත්නම් ලෝකෙන් ඒක තුරන් වෙලා යන්නේ. එතකොට ඒක ගියාට පස්සේ ඕක අපිට ඔක්කොම අමතක වෙනවා. ඊට පස්සේ අපි ආයෙ පරණ දේම තමයි යන්නේ. අපි එන්නේ ඒ විදිහටම. එතකොට අපි නැවතත් ඊළඟට එන එක මීට වැඩිය බරපතල වෙනවා. ඊළඟට එන අවස්ථාව. එතකොට මීට වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා වළක්වා ගන්න නම් අපි කරන්නට ඕනේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වගේ ඒ තියෙන විද්‍යාත්මකයේ නියම. මොකද මම මේක නියමයි කියලා කියන්නේ මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන මූල ධර්ම ස්වභාව ධර්මයේ තියෙන න්‍යාය ධර්මයමයි. එතකොට ඒ වගේම අවුරුදු අපි 5000කටත් වැඩි අතීතයක ඉඳලා ඒ විදියටම පවතින එක. එකක්වත් ප්‍රතික්ෂේප වෙලා නැති එක. හෙටට ඒ නිසා එදාටත් අදටත් හෙටටත් එකසේම වළංගු වෙනවා. ඒ වළංගු වෙනවා කියන ස්වභාව ධර්මයේ පවතිනවනේ. ස්වභාව ධර්මයේ පවතිනවා නම් ඒකත් එහෙම ඒක යන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි මේක පවතින්නේ. ඒකේ තියෙන ආහාර වර්ග, ඒකේ තියෙන ඖෂධ වර්ග, ඒකේ තියෙන අපිට කටයුතු කරන්න වෙන ඒ කියන්නේ අපේ ගති පැවතුම්, ඇවතුම් පැවතුම්. අන්න ඒ ටික තමයි අපි හරියට ඉගෙන ගන්නට ඕන, සලකන්නට ඕනේ. දැන් ඇවතුම් පැවතුම් වල වෙනස ස්වභාව දහමත් එක්ක අපි හැමදාම ස්වභාව දහමෙන් අපිට ලැබෙන දේ කියලා හිතාගෙන ඉන්නට වඩා අපිත් වෙනස් වෙන පොඩ්ඩක් බලන්න පුළුවන් නම් හොඳයි නේද වයිතමනි. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තම අපි කන බොන කෑම බීම වලින් අපිට මේ දේවල් වෙනස් කර ගන්න පුළුවන්. අපේ චර්යා රටාවන් වෙනස් කර ගැනීම තුළින් අපි දකිනවා වර්තමානයේ වයිතමනි දැන් මේ වසංගත තත්ත්වය නිසාමත් නෙමේ පොදුවේ ගත්තම අපි දැන් මේ කතා කරන දේවල් එක්ක අපේ මේ ක්‍රියාවන් වල අපි දකින මේ යහපත් ගති කිසිම දෙයක් නැහැ. දැන් හැමදේම බැහැර වෙලා යන කාලයක් බවට පත් වෙලා තියෙනවා. අපි හරියට නිදාගන්නේ නැතිකම, ආහාර රටාවේ තියෙන වැරදි දේවල් තුලින් අපි එතකොට වතුර භාවිතා නොකිරීම තුලින් මේ දේවල් තුලින් අපි දකින දැන් වර්තමානයේ විශේෂයෙන්ම මේ තරුණ පරපුරත් එක්ක ගත්තම මේ දේවල් බොහෝ දුරට හීන වෙලා ගිහිලා තියෙනවා. දැන් මේ සඳහා අපි උපදෙසක් ලබා දෙමුකෝ. අපි හිතන මොන හරි කෑවම හරි, මොන හරි වතුර චුට්ටක් බිවම හරි. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. නමුත් ඒක නෙමෙයි අපේ ශරීරයේ මේ පැවැත්මටත් මොකක් හරි දෙයක් දායක කර ගන්න ඕනනේ. පොඩ්ඩක් අපි ඒක ගැනත් කතා කරමු. තරුණ පරපුර කිව්වහම මේක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. තරුණ පරපුර තමයි අද
ලොකුම අනතුරකට පත් වෙලා තියෙන්නේ. මම ඒක කෙලින්ම කියන්නට ඕනේ. ඉදිරියේදී තව අවුරුදු 15ක් 20ක් වගේ වැඩි කාලයක් යන්නත් ඕනේ නැති. අපිට බලන්න පුළුවන් දැනටත් මේ දේ සිදු වෙගෙන යනවා. මේක මම කියන්නට ඕන වෛද්‍යවරයෙක් හැටියට අවුරුදු 30 40 ගණනක අත්දැකීමක් තියෙන ආචාර්යවරයෙක් හැටියට වෛද්‍යවරයෙක් හැටියට මම කියන්නට ඕනේ. අපි අත්දැකෙන. අපි අතීතයත් එක්ක බලනකොට අද තියෙන අපි මේ දකින නිරීක්ෂණය කරන එහෙම නැත්නම් අපිට ප්‍රත්‍යක්ෂ වෙන දේවල් බලනකොට තරුණ පරම්පරාවේ අනාගතය ඊටාත්ම අතීතයේ ජනතාවත් එක්ක සලකලා බලනකොට අනුතුරුදායකයි. අනුතුරුදායකයි කියලා කියන්නේ රෝග බහුලව විශේෂයෙන්ම බෝ නොවන රෝග වැනි දේවල් විශේෂයෙන්ම බහුලව හැදෙන්නට පුළුවන්කම තියෙනවා. මානසික පීඩනයන් වලට බරපතල ලෙස ගොදුරු වෙනවා. ඒවා දරා ගන්න බැරි ප්‍රජාවක් බිහි වෙනවා අනාගතයේදී. ඒ වගේම සමහර විට මේක නම් බොහෝ අය පුරෝකථනය කරන දෙයක්. බොහෝ සමහර විට ආයු කාලය නිරෝගී ආයු කාලය බොහෝ අඩු වෙන්නට පුළුවන් තරුණ පරම්පරාවට ඉදිරියේදී. සමහරු කියන අවුරුදු 60ක් නිරෝගීව ජීවත් වෙන එක කෙනෙක් ඉස්සරහට හුඟක් හොයාගන්න අමාරු වෙයි කියලා. රෝගයක් නැතුව. ඒ තරම් අපේ චර්යාවන් වල වෙනස්කමක් වෙන පැහැදිලිවම. අපි දන්නවා ඉස්සර තිබුණා අවුරුදු 100ටත් වඩා. ඒ වගේ දේවල්. දැන් එහෙම ඉදිරියට එයි දැන් තාමත් ඉන්නේ අතීතය අපකයි තමයි එහෙම ඉන්නේ තාමත්. ඒ પરම්පරාවල්. නමුත් අලුත් પરම්පරාවල් ඒ ඉදිරියට ඒ තත්ත්වයට යන්නට පුළුවන් වේද කියන සැකේ තියෙනවා. ඒකට හේතුව තමයි මානසික රටාව, මානසික අතතිය, ඒ ආහාර පාන රටාව, ගන්නා ඖෂධ, එතකොට තමන්ගේ අවතුම් පැවතුම්. ওই තුන තමයි පැහැදිලිවම. ওই තුන ගැන තමයි අපි ලොකුවටම මොකද ওই තුන පිට දෙයක් නැහැ. සමහර දේවල් සහජයෙන් තියෙනවා. ඒවා අපිට කාටවත් වළක්වන්න බෑ. ඒ අරව ටික තමයි අපි සලකන්නට ඕන හැම වෙලේම. නමුත් අපි හැම වෙලේම අද තියෙන අද හැබැයි සමාජයේම යොමු වෙලා තියෙන යොමු කරලා තියෙන මේක කියන්නට ඕන. යොමු කරලා තියෙන්නේ මේ අතිධාවන එදා දවස ගත කර ගැනීමේ තරඟකාරී රටාවකට තමයි යන්නේ. ඉතින් එහෙම යනකොට බලන්නේ නැහැ හොඳ නරක මුකුත් ගණන් නැහැ. කොහොමද මම රැකෙන්නේ? කොහොමද මම මේකෙදි තරඟයෙන් කොහොමද මම දිනන්නේ? ওই ටික විතරයි ඔළුවට වැටලා තියෙන්නේ. අර ගුණ ධර්මයන්, ඒ හොඳ යහ ධර්මයන්, ඒ ආචාර ධර්මයන් ඒව විවෘත්තීය ශාස්ත්‍ර වලින් පවා නැති වෙලා තියෙනවා. මම මේ කියනවා අපි දැන් වෛද්‍යවරු හැටියට අපිට තියෙන්නට ඕන ආචාර ධර්ම තියෙනවා. හොඳ සද්වෘත්ත කියලා ආයුර්වේදය කියන්නේ. හොඳ යහපත් අපි වැඩ කරන ආකාරයක් තියෙන්න ඕන. නමුත් අද අපෙන් ඒව ගිලිහිලා තියෙනවා. ඒ සද්වෘත්ත නැහැ. යහ ආචාර ධර්ම බොහෝ දේවල් නැති වෙලා තියෙනවා. ඉතින් ඒවා මේ වෘත්තිගම වශයෙන්වත් අධ්‍යාපනය අපිට දෙන්නේ නැහැ. අධ්‍යාපනය අපිට දෙන්නේ යම්කිසි විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳ විතරයි. ඊට වඩා අපිට ප්‍රඥාව, බුද්ධිය ඒ කියන්නේ ඊට වඩා ඊතනින් එහා ගිය දෙයක්. ඒව අපි ලැබෙනවා අත්දැකීම් වලින්, ස්වභාව ධර්මයෙන් ඒවෙන් ලැබෙන දේවල්. දැන් වෛද්‍යමනේ මේ වර්තමානයේ දැන් මේ තරුණ පරපුර ගැන අපි ගොඩක් කතා කරපු නිසා දැන් මත්පැන් භාවිතය, දුම් වැටි භාවිතය. දැන් මේ දේවල් Tamanගේ හිත දන්නා මේ වැරදි ක්‍රියාවන් කියලා. හැබැයි සමාජයේ යම් තැනක පිළි අරන් තියෙනවා අපි මේ වගේ තරාතිරම මනින මට්ටමක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ දේවල් භාවිතා කරන එක සමාජයෙන් කොන්වීම තුළින් යහළුවන් සමග ආශ්‍රය කරනකොට මේ දේවල් භාවිතා කරේ නැත්නම් පොඩි මදිකමක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තත්වයකට තමයි දැන් මේ පත් වෙලා තියෙන තරුණ පරම්පරාව. විශේෂ අපි දකිනවා මේ ගොඩ වයසට යන්නත් කලින් අවුරුදු 20 මට්ටමේ ඉඳලම අපි දකිනවා තරුණ පරපුර. ඒ විතරක් නෙමෙයි දැන් අර දියවැඩියාව, අධික රුධිර පීඩනය, එතකොට කොලෙස්ටරෝල් වැනි රෝගත් අර සමාජයේ අපි මේවා තියනවා කියලා කියන කෙනෙක් හරි ලැජ්ජ වෙන්නේ නැහැ ඉස්සර වගේ. දැන් හරි ඒ කියන්නේ කෙලින්ම කියනවා නොබියව කියවන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒක අර අපි කියන අර මේ සාමාන්‍යයෙන් අපි කියන ඔක්කොම ලෙඩ ටික තියෙනවා කියලා අර එහෙම කියන්න ටිකක් අර ආභරණයක් වගේ කෙනෙක්ට එහෙමපත් වෙලා තියෙනවා. මේ දේවල් කොහොමද මේ අපේ සමාජය දැන් මේ වෙනකොට දැන් අර අපි අතීතයේ දැකපු සමාජයත් එක්ක ඇත්තටම අපේ හීනභාවයට පත් වෙලානේ මේ යන්නේ අපේ පරපුරේ තියෙන මේ හැදියාව ඒ ඔක්කොම දේවල්. එතකොට කොහොමද මේක ඔබතුමා දකින්නේ සහ ඒකට මොකක්ද අපි දෙන පණිවිඩය? මම මේ කරුණට ප්‍රධාන හේතුව අර මම ඉස්සරලා කියපු දේ තමයි මනස විකෘති කරන. විකෘති කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ යථා ස්වરૂපය නැත්තම් යථාර්ථය කියන එක අවබෝධ කරගන්නේ බෑ. කරගන්නේ නැහැ. මොනවා හරි ෆ්‍රේම් එකකින් දීලා තියෙන දේවල් ඒ තුල විතරයි ඉන්නේ. ඒ ග්‍රහණය කරගන්නේ එතනින් ඒ ටික විතරයි ග්‍රහණය කරන්නේ. හරියට කියනවා නම් අපි ඇත්තටම යන්නේ දැන් තරුණ පරපුර රොබෝ ජීවිතයකට තමයි යම් සම්පූර්ණ නැති වුණත් ඒ කටයුත්තට තමයි ඒක මෙහෙයවීමක් කරන්නේ. දැන් අපි ගත්තොත් කම්පියුටර් එක ගත්තොත් ෆෝන් එක ගත්තොත් දැන් තියෙන ක්‍රමයට අනුව ඒකෙන් යම් ඩිරෙක්ෂන් එකක් වෙනවා. පුද්ගලයා ඒකට ඇබ්බැහි වෙලා ඒක මතමයි යන්නේ. ඉතින් ඒකේ
100%ක්ම හොඳ නැහැ. ඒකේ හොඳ දේවල් ගත යුතු දේවල් තියෙනවා. අපි අයින් කරනවා. නමුත් ඒ අයින් කරන දේ කරන්නට අද හැකියාවක් නැති වෙලා තියෙනවා. අද සමහර විට හොඳ ගුණාංග තියෙන දේවල් වලට වඩා යන්නේ නරක පැත්තට යන්නේ. ඒකට හේතුව අර මනස සැකසීලා තියෙන විදිහ. හැබැයි මේක වෙනස් වෙන්නට නම් පාසල් අවදියේ පටන් සමහර විට මොන්ටිසෝරි ළමා දදරු අධ්‍යාපන අවදියේ පටන් හොඳ ගුරුවරුන්ගෙන් එවැනි අයගෙන් ඒ ගුරුවරු ටික හදන්නත් ඕන ඔක්කොටම ඉස්සරලා. ගුරුවරුන්ට ඒ ධර්ම අද ගුරුවරු කරන්නේ අපි ඉගෙන ගත්ත කාලේ අපේ ගුරුවරුන්ට අපි ඉතාගරු කරන්නට ඕන. අපිට හොඳට පේනවා ඒ ගුරුවරු අපිට විෂය කොටස විතරක් නෙමෙයි කියලා දුන්නේ. එතනින් එයා කොහොමද පරිසරයේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ දේවල් කියලා දුන්නේ. ඒ නිසා තමයි අපි සාර්ථක වෙලා තියෙන්නේ. අද බොහෝ වෙලාවට ඒ දේ සිදු වෙන්නේ නැහැ. අපි දකිනවා. අපේ දරුවන්ට උනත් සමහරට ඒ දේ නෑ විෂය මාලාව ගණනවා. විෂය කොටස. නමුත් ඒක ලෝකේ ජීවත් වෙන්නට බෑ. හොඳ නිරෝගී තමන්ගේ නිරෝගී පුද්ගලයෙක් විදියට සමාජයට ඔබින විදියට පරිසරයට ඔබින විදියට ජීවත් වෙන්න අමාරුයි. ඒකෙන් පස්සේ වෙන්නේ අර වගේ මේ වැනි තත්ත්වවලට හානිකාරී තත්ත්වවලටපත් වීම. ඒ නිසා අනිත් එක තව එක කරුණක් වැදගත්ව කියන්නට ඕන අපේ අද බිහි වෙන අයට නැත්තම් මනසට දෙන දෙයක් තමයි හීනමානය කියන එක. මානයක් තියෙන්නට ඕනේ. මනසේ යම්කිසි දෙකෙනෙකුට තියෙන්න ඕන තමන්ට. පෞරුෂයක් තියෙන්නට ඕනේ. අද වෙන හැම දෙයකින්ම වෙන්නේ පෞරුෂය ඇත්තටම නැති වෙනවා. කවුරු හරි කෙනෙක් අනුකරණය කරන්න පුරුදු වෙනවා. බැලුවොත් අරයා මේක තියෙන මටත් මේ දේවල්. හොඳ දේ නෙමෙයි ඒක. ඇස පිනවන එක කන පිනවන එක නාසය පිනවන ඔච්චරයි තියෙන්නේ. නමුත් ඒකේ තියෙන ඉන්ද්‍රිය අර්ථය කියන එක ගැන අපිට අවබෝධයක් දීලා නැහැ. නැත්නම් ඒ අවබෝධය ගන්නෙ නැහැ. ඉතින් ওই මත තමයි ඇවතුම් පැවතුම් ඔක්කොම සැකසීලා තියෙන්නේ. අපේ ඇවතුම් පැවතුම් රටාව. අපි ගන්න ආහාර සමහරට අර මේ සමාධි කිව්වා වගේ සමහර රෝග අද ඇත්තටම හරි තාමත්ම කොයිතරම් අපි පහළට වැටෙනවා තියනවද කියලා හිතනවා. අපිට සමහරු කියනවා මට මේ ලෝක කිලඩ තියෙනවා. ඒක ලොකු ආඩම්බරයකින් කියන්නේ. හැබැයි යා දුක් විඳිනවා ජීවිතේම ඖෂධ වලින් දුක් විඳිනවා අන්තිමට වෙන ලොකු පීඩාවන් මානසික කායික පීඩාවන් එතකොට තත්ත්වයටපත් වුණාට පස්සේ අර ඔක්කොම දේවල් නැති වෙනවා කියන එක හිතන්නේ නැහැ. දරුණුපත් වෙන්නේ නැහැ. වයිතමනි දැන් අපි ලබන අවුරුද්දේ අලුත් අවුරුද්දක් ලබන්නේ. ඒ අවසරෙදිවත් අපේ ජීවිත අපි හදා ගන්න ඕන. අපි ඇවතුම් පැවතුම් වල වෙනස. අපි දවස ආරම්භ කරන මොහොතේ ඉඳලම කොහොමද අපි ඇවතුම් පැවතුම් නිවැරදි කරගෙන යහපත්ව නිරෝගීකම රැකගනිමින් ඉන්නට ඕන. අපි ඒ උපදෙස් ලබා දෙමු මේ අවුරුද්දේ බැරි වෙච්ච දෙයක් ඊළඟ වසරේදී හරි කරයි නේද කොට නේද? අපි හිතමු එහෙම කරයි කියලා අපි හැම වෙලේම කියනවා මේ දේ. හැබැයි මේ කාර්යභාරය කරන්නට අපිට සමාජයට යම්කිසි ප්‍රමාණයකදී ඒගොල්ලන්ටත් අපහසුවටපත් වෙනවා. මොකද මේ දේවල් කියන්නට මේ දේවල් දැනුම් දෙන්නට උපදෙස් දෙන්නට නැත්තම් මේ දැනුවත් කිරීම කරන්නට අදාළ බලධාරීන් ඉන්නවා අපේ රටේ. ඒ අංශ තියෙනවා. ඒ අංශ මීට වඩා ඒ අංශ විශේෂම ගත්තොත් දැන් මේ මම කතා කරන අපේ ආයුර්වේද ගැන. ඒ දේ නිවැරදි දේ මහ ජනතාවට දෙන්නට ඕන. සමහරට මහ ජනතාව ඒව ගන්න කැමති. ඒගොල්ලෝ නිසි දේ නැතුව අහුලගෙන දේවල් කරනවා. මේ ගැන හිතලා මේ ගැන දැකලා තාත්තලා අම්මලා නැත්තම් අතීතයේ වෙච්ච දේවල් අහලා. ඒව නමුත් අද අපිට ඉතා හොඳින් දෙන්න පුළුවන්කම තියෙනවා. සමහර රටවල් වල ඉතා හිලින් මේව දෙනවා. ඉතින් අපේ ඒක කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙනවා නම් අපේ රටේ මහ ජනතාව මීට වඩා හොඳට දැනුවත් කරන්නට පුළුවන්. යම් බලපෑම් තියෙනවා. ඒ වගේ දේවල් අපිට පේනවා. ඒ නිසා මේව නැතපත් වෙලක් තියෙනවා. ඉතින් නමුත් අපි ඒ ටික හරියට මහ ජනතාවට අවබෝධය දෙන්නට ඕන. දිවිය යුතුයි. ඒක පාසල් වලින් පටා කෙරෙන්නට ඕන දේවල් තියෙනවා. පාසල් අධ්‍යාපනයේදී පවා මේ දේවල් මොකද මේ දේ හොඳ දේ, හරි දේ, නිවැරදි දේ. ඒක නිසා ඒක දෙන්නට ඕන. විශේෂයෙන්ම අපි ඇවතුම් පැවතුම් නැත්නම් අපි එදිනදා ජීවිතය ගත කරන්නට ඕන කරන ආකාරය අපේ නිින්ද කොහොමද වෙන්නට ඕන. අපි ආහාර ගන්නට ඕන කොහොමද. අපි ව්‍යායාම කරන්නට ඕන කොහොමද. එවැනි දේවල් ගැන තියෙන හරි දැනුම දෙන්නට ඕන. ඊට පස්සේ මනස හොඳින් තබා ගන්නට. ඒකටත් අද ඉන්න ඕන තරම් අය ඉන්නෝ නේද? නමුත් ඒ දේවල් සම්පදායකින හැබැයි ඒ වගේ ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ. ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ. නිසි ආකාරයට ප්‍රයෝජනෙ ගන්න නැහැ. ඉතින් ඒ ටික කරන්නට ඕන. ආහාර පාන රටාවල් ඒව අපිට බොහෝ වෙනස් කරන්නට පුළුවන් දේවල්. වෙනස් කරන්නට ඕනේ නැහැ. ඒව නිවැරදි කරන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට මේ හොඳ ජනතාවක්, හොඳ පරපුරක්, නිරෝගී පරපුරක්, දීර්ඝ ආයුෂ තියෙන පරපුරක් අපිට ඉස්සරහට බිහි කර ගන්නට පුළුවන් වෙනවා එහෙම කරොත්. ඒ යහපත් ඔබේ ජීවිත සාර්ථක කරගන්නට මාධ්‍ය වගකීමක් විදිහට තමයි අපිත් සියත ටීවී අපි හැමදාමත් පියුම්බිල ඔස්සේ ඔබේ ජීවිතය යහපත් කරන්නත් ඒ උපදෙස් ඔබ වෙනුවෙන් ලබා දෙන්නට සූදානම් ඉන්නේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක හැමදාමත් වගේ වෛද්‍යතුමාන් එකතු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබ වැනි කෙනෙක් ඇවිල්ලා ඒ උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ ජීවිතය යහපත් කරගන්නට මේ වසරේ බැරි වුණු දේවල් ඊළඟ වසරේ ලබන වසරේ 2022 වසරේ දිවත් කරන්නට ඔබට පුළුවන්කමක් ලැබේවි කියන විශ්වාසයත් එක්ක තමයි අපි හැමදාමත් වගේ මේ විදිහට
ඔබට ඒ උපදෙසුත් ලබා දෙන්න සූදානම් වෙලා හිටියේ. ඉතින් හැමදාමත් ඒ දේවල් ලබා දෙන සූදානම් මේ වෙනුවෙන් අපිත් එක්ක මේ වෛද්‍යතුමන්ලත් එකතු වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට ඔබේ ජීවිතයේ විදිහට සාර්ථක කරන්න නිරෝගීකමින් උස්නංගවන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේදී අපත් සමග එකතු වුණාට. වෛද්‍යතුමන් ඔබට පෞද්ගලිකව මුණ ගැහිලත් ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් ඔබට දැනුවත් භාවයක් ලබා ගන්න සහ ඔබට තියෙන ඒ රෝග තත්ත්වයන් වෙනුවෙන් නිසියාකාරයෙන් දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. මේ දුරකථන අංකයට අමතමක් ලබා දෙන්න. 0112 79 23 94 0112 79 23 94 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපත් සමග එකතු වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන්ට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි ගෙත්තම් විශේෂාංගයෙන් ඔබ මුණ ගැහෙන සූදානම්. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මිය ළඟේන අලුත් අවුරුද්ද වෙනුවෙන් කරන්නට පුළුවන් ලස්සන නිර්මාණයක් ගැන තමයි කතා කරන්න සූදානම් වන්නේ. රැඳිලේන බ්‍රහස්පතින්දා අපි වෙල සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.